නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ඉතාමත් සදහසිතින් යුක්තව මේ වෙලාවේදී තමන්ගේ හිත බොහොම නිසසල කරගෙන මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. එසේ චිත්ත ඒකාග්‍රතාවයකින් තොරව ධර්ම ශ්‍රවණය කළත් ඒ ධර්ම කාරණා මනාව අසන්නට හෝ දරන්නට හෝ පුළුවන් කමක් නැහැ. නොඅසා නොදරාගත් ධර්මෙහි ඇසිරෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසා සුණාත ධාරේත චරාර්ථ ධම්මේ කියලා දක්වන්නේ ධර්මය හොඳින් අහන්න, ඒ වගේම දරා ගන්න, ඒ වගේම ධර්මය තුල ඇසිරෙන්නටයි කියලා. එනිසා ඔබ මේ වෙලාවේදී තාම සදහසිතින් යුක්තව බුදු පියාණන් වහන්සේ විසින් 45 මුළුල්ලේදී දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් මේ වෙලාවේදී ශ්‍රවණය කරගන්නට අවශ්‍යයි. පින්තුනි, අපි කවුරුත් පරක් පෙරක් නොපෙනෙන අනවරාග්‍ර සංසාර ගමනක සැරිසරන ඇත්තෝ. කිසිදු අත්සිල්ලක් නැතිව අනවරාග්‍ර සසරක අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා සංහා නැමැති සංයෝජනයන්ගෙන් බැඳිලා ගමන් කරන අපට නියත ස්වභාවයක් ඇත්තේ නැහැ. දිව්‍ය ලෝකයක නැතිනම් සුගතියකට නියත බවක් හෝ දුර්ගතියකට නියත බවක් ඇත්තේ නැහැ. අනියත බවක් තුළ තමයි බොහෝ කොට හැම දිනෙකම වාසය කරන්නේ. ඇතැම් විට මහා කුසල පූර්ණ ජීවිත ගත කළ ඇත්තෝ දුගතියක ප්‍රතිසන්දි ලබන්නට පුළුවන්කම තිබෙනවා. මොකද සසර ගමන තුළ සිදු කරපු අකුසල කර්ම විපාකයන් නිසා. ඇතැම් විට තමන්ගේ ජීවිතයේ අකුසල පූර්ණව ගත කරපු කෙනෙක් වුණත් සුගතියෙහි උපදින්නටත් යම් සම්භාවිතාවයක් තිබෙනවා. මෙන්න මේ විදිහට අස්තිර සසර ගමනක ගමන් කරන අපිට කියන්නට පුළුවන් කමක් නැහැ අපේ ඊළඟ උත්පත්තිය කොතනකනම් වෙයිද කියලා. එබඳු අස්තිර තැනක ජීවත් වෙන අපිට සංසාර ස්වභාවය පිළිබඳව අනවතරයෙන් කල්පනා කිරීම ඉතාම වැදගත්. ඒට හේතුව තමයි මිනිස්සෙක් හැටියට උත්පත්තිය ලැබපු අපිට තවත් මිනිස්සෙක් බවට හෝ සුගතියක ඉපදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම එතරම්ම අපහසු නොවුනට මෙතනින් පහළටපත් වුණ කෙනෙකුට නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා කියන එක ලෙහෙසියෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ එක ලබා ගැනීම කන කැස්සෑව වියසිතුරින් අහස බලනවා වගේ කියලා. ඉතින් ඇත්තටම මේ සසරේ ස්වභාවය සහ මේ සිතෙහි පවත්නා ගතිය දිහා බලනකොට කන කැස්සෑව වියසිතුරින් අහස බැලීමක් වන්නට පුළුවන්. හැබැයි කෙනෙක් සුගතියක උත්පත්තිය ලබනවා කියන එක නම් නොවිය හැකි දෙයක් කියලායි වෙන්නේ. පිනතුනි තිරිසංගත සත්වේකුට නිරන්තරයෙන් බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන සත්වේකුට කුසලයක් කරන්නට කියලා අදහසක්වත් පහළ වෙන්නේ මොන තරම් දුර්ලභවද? නිරන්තරයෙන් බයෙන් තැති ගැනීමෙන් කුසගින්නෙන් ඊර්ෂ්‍යාවන්ගෙන් පිරිලා ජීවත් වෙන ඒ සතෙකුට කුසලයක් පිළිබඳව මුළු සමස්ත ජීවිත කාලයේදීවත් ලේසියෙන් සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙම තියනකොට එබඳු සත්වයක් නැවත සුගති උත්පත්තියකට පත්වනවා මනුස්ස ජීවිතයකට හෝ
දිව්‍ය ලෝකයකට හෝ උත්පත්තිය පිණිස යනවයි කියන එක ලේසියෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. කෙනෙක් අපායට ගියත් ආපහු අවශේෂ කර්ම විපාක හැටියට පිළිවෙලින් තිරිසංගත ආදී ආත්ම භාවවල ප්‍රතිසන්දි ගැනීමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ වෙනකොට ආපහු අකුසල් සිද්ධ කරගෙන ඒ ආත්ම භාවයන් වලදී නැවත දුගතියට යනවා. ආයෙත් දුගතියක ගිහිල්ලා ආයෙත් කාලයක් දුක් විඳලා ආයෙත් වෙනකොට තිරිසංගත ආත්මයක වගේ ආයෙත් කියලා ආයෙත් දුක් විඳිනවා. ඒ වගේම ආයෙත් අකුසල් සිද්ධ කරගෙන නැවතත් අතර අපායටම මේ මහා දුර්ගතියටමපත් වෙනවා. ඇතැම් විට මනුස්ස ජීවිතයක ඉපදුනත් ඊටාම ප්‍රත්‍යන්ත දේශයක නොඑක් අකුසල් සිද්ධ කරගන්නට පුළුවන් සමාජ වටපිටාවක එබඳු වූ මානසික ස්වභාවයක් ඇතිවයි ප්‍රතිසන්දි ගන්නට සිද්ධ වෙන්නේ. නැවතත් මේ දේවල් හේතු කරගෙන ඒ තැන්වල අකුසල් සිද්ධ කරගෙන ආපහු දුගතිගත වන්නට පුළුවන්. ආයෙ ඉපදුණු අබුද්ධෝත්පාද කාලයක ආයෙත් මේ විදිහේ අකුසල් සිද්ධ කරගෙන දුගතියට යන්නත් පුළුවන්කම තිබෙනවා. මේ විදිහේ අස්තිර සසර ගමනක ජීවත් වෙන අයට මනුස්ස ජීවිතයක් කියන එකත් බුද්ධෝත්පාද කාලයක් කියන එකත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද දවසේදී අපි තාම අප්‍රමාදී වන්නට ඕනේ අපිට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට. එවිට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මෙහි යම් කිසි විදිහකින් අපි බලාපොරොත්තු වෙන පරතරක් දකින්නට. කල්පනා කරන්නට හොඳ නැහැ. කොයිම වෙලාවකදීවත් අපි සිද්ධ කරගත්ත කුසල ධර්මයන්හි තෘප්තියකටපත් වීමක් පිළිබඳව. දැන් නම් ඇති කියලා තැනකටපත් විය නොහැකි මෙබඳු අනියත සත්‍යයින් විසින්. ඒ නිසා අපි ධර්ම අවබෝධය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ස්ථාන නැතිනම් රක්ෂස්ථානයේ හැටියට පෙන්වා දුන්න නිර්භය ස්ථානය, අභය ස්ථානයේ හැටියට පෙන්වා දුන්න නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි නිරන්තරයෙන්ම අප්‍රමාදීව කටයුතු කරන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට ලෞකික දේවල් වෙනුවෙන් ජීවිතේ බොහෝ කාලය කැප කළත් බොහෝ අඩුයි අපි අපේ මනස හිත සකස් කරගන්නට කාලය කැප කරනවා. නමුත් සකස් කරගත යුතුම දේ බවට පත්වන්නේ අපේ හිත, මනස. සකස් කරගත යුතුම දේට අපි ලබා දෙන ඉඩකඩ නම් අපේ ජීවිතේ බොහොම අඩු මට්ටමකයි තිබෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ හිත පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. හිත සකස් කර ගැනීම පිළිබඳව. එකයි බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළේ අපිට සහ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනය වන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. එතකොට සියලු අකුසලයන්ගේ පාප ධර්මයන්ගේ නොකිරීමත් වැළැක්මත් ඒ වගේම කුසල ධර්මයන්ගේ සිද්ධ කිරීමත් ඒ වගේම හිත দমনය කිරීමත් කියන මේ කරුණු පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. කුසල ධර්මයන්හි අර්ථචර්යාවෙහි අපි අපේ ජීවිතයේ හැසිරෙන ගමන්ම ඒ කියන්නේ දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා ආදී සිද්ධ කරනවා. මෙබඳු ආකාරයේ කුසල ධර්මයන් තුළ අපි හැසිරෙන ගමන්ම අපේ හිත দমনය කර ගැනීම සඳහා හිත দমনය කර ගැනීම කියලා කිව්වේ අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම ලෝකෝත්තර මාර්ගයකින් කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයකට පත් කරගන්නකම් අපේ සිත අපි දියුණු කළ යුතු වෙනවා, අපේ සිත වැඩි යුතු වෙනවා. ඒ තමයි අද දවසේදී අපට පැවරෙන අප විසින් කළ යුතු වටිනාම දේ බවට පත්වන්නේ. නැතිනම් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අපි තාමත් අවශ්‍ය ලෙසම පරිහරණය කළා බවට පත්වන්නේ විදිහට කටයුතු කළොත්. එනිසා ඔබ ඔබේ ජීවිතය තුළ අප්‍රමාදීව කටයුතු කරන්නට නම් ඒ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව ඔබ යම් දැක්මක් ඇතිව කටයුතු කරන්නට අවශ්‍යයි. එනිසා අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වපු ඒ අවබෝධ ඥානය තුළින් ලැබිය හැකි නිර්වාණය කියලා කියන්නේ කුමක්ද? අපි නිවීම කියලා කතා කරනවා. නිබ්බාණය කියලා කතා කරනවා. කොතකින්ද අපි නිවීම කියලා කතා කරන්නේ?
බුදුරජාණන් වහන්සේ ඒ නිවීම කියලා දේශනා කරපු තැන තිබෙන ස්වභාවය කුමක්ද? ඒ තැනටපත් වීම සඳහා අප විසින් සම්පාදනය කරගත යුත්තේ කෙබඳු වූ ඥාන දර්ශනයක්ද කියන එක පිළිබඳවයි අද දවසේදී අපි මේ මොහොතේදී විමසන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, අපිට දකින්න පුළුවන්කම තිබෙනවා කුද්දක නිකායේ උදාන පාළියේදී වටිනා සූත්‍ර දේශනාවක් පඨම නිබ්බාන සූත්‍රය. මේ පඨම නිබ්බාන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ තාමත් වැදගත් ධර්ම කාරණා රාශියක් පිළිබඳව දේශනා කරනවා. නැතිනම් මේ නිර්වාණය පිළිබඳව හඳුන්වා දෙනකොට නැතිනම් නිවන පිළිබඳව උදාන වාක්‍යයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. එක කාලයක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා ඒ නිබ්බාන පටිසංයුක්ත ධර්ම කතාවන්ගෙන් යුක්තව වාසය කරනවා. නිබ්බාන පටිසංයුක්ත ධර්ම කතාවන් කියලා කියන්නේ නිවන පිළිබඳව, නිර්වාණය පිළිබඳව සිදු වුණ ධර්ම කතාවකින් උන්වහන්සේලා බොහොම සතුටු වෙමින් ඒ පිළිබඳව කරුණු දක්වමින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එතකොට මේ ඒ පිළිබඳව භික්ෂුන් වහන්සේලා ඊටාම යොමු කළ සිත් ඇතිව ඒ කාරණාවන් පිළිබඳව අහගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිර්වාණ ප්‍රතිසංයුක්ත කතාවන් කතා කරනවා. භික්ෂුන් වහන්සේලා යොමු කළ සිත් ඇතුව මනස ඒ පැත්තට යොමු කළ මනස ඇතුව හොඳින් මානසිකාරය කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිර්වාණ ප්‍රතිසංයුක්ත කතාව පිළිබඳව හොඳින් අහගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව භික්ෂුන් වහන්සේලා මේ විදිහට අහගෙන ඉන්නකොට මේ උදාන වාක්‍ය දේශනා කළා. උදාන වාක්‍යයක් කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ යම් කිසි විදිහකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන උදාන වාක්‍ය නික්ලේශී සිතකින් පැන නගිනු ලබන අපේ මැත්තේ සත්‍යපදායක වචනයක් කියලා කියන්නේ. ඒකට නමුත් අපි සතුට වෙන සක්ලේශී මනසක ස්වභාවය නෙමෙයි නික්ලේශී ස්වභාවයකුයි මෙතන දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපිට මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උදාන වාක්‍ය පිළිබඳව විමසා බැලීම ඉතාම වැදගත් වෙනවා. මොකද භික්ෂුන් වහන්සේලා නිබ්බාන පටිසංයුක්ත දැහැමි කතාවක මනස යොමු කරලා ඒ පිළිබඳව අහගෙන ඉන්න අවස්ථාව හේතු කරගෙනයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව දේශනා කරන්නේ. අත්තිබික්කවේ තදායතනං යත්ථ නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං ඡායතනං න විඥානං ඡායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සංඥා නාසඤ්ඤායතනං න අයං ලෝකෝ නැතිනම් නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා తත්‍රපාහං වික්ඛවේ නේව ආගතින් වදාමි න ගතින් න ඨිතින් න චුතින් න උප්පත්තින් අපපතිත්තං අපවත්තං අනාරම්මන මේවේතං ඒසේවන්තෝ දුක්ඛස්සාති කියලා බුදුරජාණන් වහන්සේ මේ දුකේ කෙලවර කිරීම පිළිබඳව ටිකක් වෙනස් ආකාරයකට විවරණය කරලා දේශනා කරන්නට යෙදුණා. දැන් නිවන කියනකොට අපි දන්නවා අසංකත ධර්මයේ හැටියට නැතිනම් කිසිවකින් සංස්කෘත නොවන නැතිනම් සකස් කිරීමකට ලක් නොවන ධර්මයක් තමයි නිවන කියන්නේ කියලා. ඒ නිවන පිළිබඳව නිවනේහි विद्यमान වන ස්වභාවයක් නිවනේහි ලක්ෂණ ධර්මයන්ොත් බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගත හැකි ආකාරයට යම් ආකාරයකින් මෙතනදී දේශනා කරනවා. කොහොමද? අත්ති භික්ඛවේ තදායතන. අත්ති භික්ඛවේ තදායතන. එතකොට මහණෙනි මේ ආයතනයක් තිබෙනවා. මොන විදිහේ ආයතනයක්ද? යත්ථ නේව පඨවි. යම් තැනක පඨවි ධාතුව නැතිනම්, ආපෝ ධාතුව නැතිනම්, තේජෝ ධාතුව නැතිනම්, වායෝ ධාතුව නැතිනම්, ඒ වගේම යම් තැනක ආකාසානං ඡායතනේ නැතිනම්, විඥානං ඡායතනේ නැතිනම්, ආකින්චඤ්ඤායතනේ නැතිනම්, නේව සංඥා නාසඤ්ඤායතනේ නැතිනම්, නායං ලෝකෝ මේ ලෝකේ නැත්නම්, න පරං ලෝකෝ මේ පරලෝකයේ කියන එකක් නැත්නම්, ආගතියක් නැත්නම්, ගතියක් නැතිනම්, චුතියක් නැතිනම්, ප්‍රතිසන්දි ආදී දේවල් නැතිනම්, ඉරහඳ නැතිනම්, මෙන්න මෙබඳු වූ තැන්වල ඒ කියන්නේ
මෙබඳු වූ තැනක බුදුරජාණන් වහන්සේ දුකේ කෙලවර කිරීම පිළිබඳව දේශනා කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් දේශනා කරන මේ දුකෙහි කෙලවර කිරීම පිළිබඳව අපි විමසා බැලුවොත් එහෙම ඒක ආයතනයක් හැටියට පෙන්වනවා. ආයතනයක් කියලා කියන්නේ අපි දන්නවා යම් කිසි කෘත්‍යයක් සිදුවනු ලබන තැනකට අපි හඳුන්වනවා ආයතන ධර්මයක් කියලා. ඒ කියන්නේ දැන් අපි චක්ඛායතනය කියලා කියනවා, සෝතායතනය කියලා කියනවා, ගහනායතනය කියලා කියනවා. ඒකට චක්ඛායතනය කියලා කියන්නේ දැන් ඇසෙන් රූප බැලීමේ දර්ශන කෘත්‍ය සිදු කරනු ලබන දේ අපි චක්ඛායතනය හැටියට හඳුන්වනවා. එතකොට මේ චක්ඛායතනය රූප ආරම්මණය, බාහිර තියෙන රූප ධර්මයන් ගැනීම වශයෙන් තමන්ගේ කෘත්‍ය සිදු කරනු ලබන ආයතනය. චක්ඛායතනය. සෝතායතනය කියලා කියන්නේ මොකද්ද? ඒ ශබ්ද ගැනීම සිදු කරනු ලබන ආයතනය. එතකොට ඒ විදිහට අපිට බැලුවාම මේ ආයතන කෘත්‍ය සිද්ධ කරන තැනක් තිබෙනවා. ඒ ආයතන කෘත්‍ය සිදු කිරීම කියන කාරණාව ඊටාම වැදගත් තැනක්. ඒක බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන දේ තමයි මේ ආයතන කෘත්‍ය සිදු කිරීම. ආයතන කෘත්‍ය සිදු කිරීම කියලා කියන්නේ දැන් අපිට දේශනා කරනවා මේ චක්ඛායතනයෙන් රූපාරම්මන ගන්නව වගේ මේ තදායතනං කියලා කියනවා ඒ ආයතන කෘත්‍යයක් නිවන කියන එක තුල ආයතන කෘත්‍යයක් සිදු කරනවා කියලා. මොකක්ද මේ සිදු කරනු ලබන ආයතන කෘත්‍යය? ඒ ආයතන කෘත්‍ය තමයි නිර්වාණය අරමුණු කොට නිර්වාණය ඉලක්ක කරගෙන පවතිනවා කියන ස්වභාවය. එතකොට ඒ නිර්වාණය ඉලක්ක කරගෙන නිර්වාණය අරමුණු කරගෙන සකනවා කියන එක අපිට මෙතනදී තාම වැදගත් කාරණාවක්. මොකද ඒක ආයතනයක් හැටියට කරනු ලබන මේ විග්‍රහය. එතකොට ආයතනයක් හැටියට ඒ ධර්මයේ විග්‍රහ කරනවා විතරක් නෙමෙයි, ඒ ආයතනය තුළ विद्यमान ලක්ෂණයන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. මොනවද ආයතනයන් තුළ विद्यमान ලක්ෂණයන් හැටියට පෙන්වන්නේ? යත් නේව පඨවි. යම් තැනක පඨවි ධාතුවේ පැවැත්ම නැතිනම්, පඨවි ධාතුවේ පැවැත්ම නැතිනම්, ඒ කියන්නේ පඨවි ධාතුවේයි යම පනවන්නේ නැත්තම්, යම් තැනක පඨවි ධාතුව කියලා යමක් පනවන්නේ නැත්තම්, යත් නේව පඨවි. න ආපෝ න තේජෝ න වායෝ මේ සතර මහා ධාතුවේහි පැනවීම යම් තැනක සිද්ධ කරන්නේ නැත්තම් කියන එක. එතකොට දැන් නිවන තුල මේ සතර මහා ධාතුවේහි පැනවීමක් ඇත්තේ නැහැ. නිර්වාණය තුල මේ සතර මහා ධාතුවේහි පැනවීමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ රූපයේහි පැනවීමක් නිවන තුල विद्यमान වන්නේ නැහැ. රූපයේහි පැනවීමක් නිවන තුල विद्यमान වෙන්නේ නැහැ. ඒ නිවන තුල රූපාදී ධර්මයන්ගේ සංකත ධර්මයන්ගේ පැනවීමක් विद्यमान නොවන නිසා. නිවන කියලා කියන්නේ අසංකත ධර්මයක්. අසංකත ධර්මයක් කියලා කියන්නේ කිසිවකින් සංස්කරණය නොකළ ධර්මයක්. කිසිවකින්ම සංස්කරණය නොකළ ධර්මයක් තමයි නිවන කියලා කියන්නේ. එතකොට කිසිවකින් සංස්කරණයට භාජනය නොකළ ධර්මයක් වෙනකොට, ඒ කියන්නේ හේතු නිසා සකස් නොකළ ධර්මයක් වෙනකොට, ඒ හේතු නිසා සකස් නොකළා වූ නිර්වාණය තුළ හේතු නිසා සකස් වෙච්ච දේවල් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හේතු නිසා සකස් වෙච්ච දේවල් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අනේ හේතු නිසා කියනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු विद्यमान නැහැ නිර්වාණය තුල කියලා. එතකොට නිවීමක් ඇති මනසක කොයිම වෙලාවකවත් මේ සතර මහා ධාතුවේ ක්‍රියාකාරීත්වය, සතර මහා ධාතුවේ පැවැත්ම තුල රැඳී සිටීමක් ඒ නිවුණු මනසක නැතිනම් නිර්වාණය සාක්ෂාත් කරපු තැනක ඇත්තේ නැහැ. නමුත් අත්ථිතදායතන එබඳු ඌ තැනක් නැතුව නෙමෙයි, එබඳු ඌ තැනක් विद्यමානයි. එබඳු ඌ තැනක්, එබඳු ඌ භූමියක් පිහිටා සිටිය හැකි තැනක් विद्यමානයි. අපි विद्यमान වන ස්වභාවය සහ ආකාරය පිළිබඳව ඉදිරියට අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රූප ධර්මයන්ගේ පැවැත්මක් නැහැ කිව්වා වගේම අරූප ධර්මයන්ගේ පැවැත්මක් නැති බව පෙන්වන්නට ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියන මෙන්න මේ ආයතනයන්ගේ පැවැත්මක් නැහැ කියලා මේ ආයතනයන්ගේ අප්‍රවෘත්තියක් දක්වනවා. ඒ කියන්නේ
නිවන තුල ආකාසානංචායතනය හෝ ඒ කියන්නේ අපි දන්නවා මේ අරූප ධානය කියලා. අරූප ධානයන්ගේ පැවැත්මත් නිවන තුල ඇත්තේ නැහැ. අරූප ධානයන්ගේ පැවැත්මත් නිර්වාණය තුල දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම අරූප ධානයන්ගේ පැවැත්ම නැහැ වගේම නායම් ලෝකෝ. ඒක මේ ලෝකය නෙමෙයි. නායම් ලෝකෝ මේ ලෝකය නෙමෙයි. ඒ වගේම පරලෝකෝ මේ පරලවත් නෙමෙයි. ඒක මෙලවත් නෙමෙයි. ඒක පරලවත් නෙමෙයි. ඒක මේ ලෝකයේ තුල තියෙන විද්‍යමාන වන දෙයක් නෙමෙයි. ඒ වගේම මේ ලෝකෙන් පරිබාහිරව අපි පරලොවයි කියලා කතා කරන වෙන ලෝකයක් තියෙනවා නම් ඒ වෙන ලෝකයක් තුල විද්‍යමාන වන දෙයක්ුත් නෙමෙයි. ඒකයි නායං ලෝකෝ න පරලෝකෝ. එතකොට මෙලවත් නෙමෙයි පරලවත් නෙමෙයි න උභෝ චන්දිම සූර්යය. එතකොට ඒ නිර්වාණය තුල න උභෝ චන්දිම සූර්යය මේ ඉරහඳ දෙක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉරහඳ දෙක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම తත්‍රපාහම් වික්කවේ නේව ආගතින් වදාන. తත්‍රපාහම් වික්කවේ. මහණෙනි මම එහිදී න ආගතින් වදාමි. ආගතියක් පනවන්නේ. ඒ කියන්නේ එනවා කියන එකක් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. න ගතින් වදාමි. ඒ වගේම ගතිය පනවන්නට පුළුවන් කමක් නැත්තේත් නැහැ. ඒ කියන්නේ ගතිය කියලා කියන්නේ යෑමක් නැහැ. ආගතියක් කියන්නේ පැමිණීමක් නැහැ. ගතියක් කියලා කියනවා අපසු යෑමක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ආගතියක් ගතියක් නැහැ වගේම නැතිහිතින් පැවැත්මක් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. ස්ථිතියක් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නැචුතින් චුතියක් දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම උප්පත්තින් උත්පත්තියක් දකින්නවා කියන එකක් विद्यमान වෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් මෙරි උපදිනවා කියන එක දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම අපවත්තං අපතිත්තං කිසිවක් මත පිහිටා තිබෙන දෙයක්ුත් නෙමෙයි. අපවත්තං ඒ කිසිවක නොපිහිටි දෙයක් වගේම ප්‍රත්‍යයන් මත පවත්නා දෙයක්ුත් නෙමෙයි. ප්‍රත්‍යයන් මත පවත්නා දෙයක්ුත් නෙමෙයි. අනාරම්මන මේත. මේ ධර්මය අනාරම්මන ධර්මයක්. මේ ධර්මය ආරම්මණයක් නොවන අනාරම්මන ධර්මයක්. ඒ වගේම ඒසේවන්තෝ දුක්ඛස්සාති මේක තමයි දුකෙහි කෙලවර කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ අනාරම්මන මේතන් කියනකොට දැන් නිවන කියන එක ආරම්මන භූතව අරමුණු කරන වෙලාවට විතරක් තියෙන දෙයක් නෙමෙයි. අරමුණු කළොත් විතරක් නිවන තියෙන අරමුණු නොකලාම නිවන නැති වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. නිවන කියන එක ආරම්මණයක් තුලින් අපි දැක්ක යුත්තක් නෙමෙයි. ඒ වගේම ඒකම අපිට දුකේ කෙලවර කිරීම තමයි ඒසේවන්තෝ දුක්ඛස්සාති. ඒ දෙයම තමයි දුකේ කෙලවර කිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙන්න මේ කාරණා ටික අපි විමසා බලනකොට අපිට මෙතනදී නිවන පිළිබඳව අපිට ටිකක් අමුතු කතාවක් විදිහට මේ කාරණා ටික අපිට පෙනුනට මේ කාරණා ටික ඇතුලේ බොහොම ලස්සන අර්ථයක් කියනවා. ලස්සන කාරණා සමුදායක් විස්තර කරනවා. මොකද්ද මේ විස්තර කරන කාරණා ටික? සමස්තයක් විදිහට ගත්තහම මේ තුන් භූමිය අනුෝගිය සියලුම ධර්මතා ටික පිළිබඳව තමයි මේ විවරණය කරන්නේ. මේ විදිහට කතා කරන්නේ. තුන් භූමිය අනුෝගිය සියලුම ධර්මතා ටික. කොහොමද තුන් භූමිය අනුෝගිය සියලුම ධර්මතා ටික මේ විදිහට කතා කරන්නේ? තුන් භූමිය අනුෝගිය සියලුම ධර්මතා ටික මේ විදිහට කතා කරන්නේ මේ සෑම තැනකම පවතින සංකත ධර්මයන්ගේ විවරණයක්. සංකත ධර්මයන්ගේ විවරණයක්. රූපේ පිළිබඳව ආවරණය කරන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුෙහි පැවැත්ම කියන තැනින්. එතකොට මේ ධාතු මහා භූත රූප වූ රූපේම ඇසුරු කරගෙන තමයි සත්‍යය කාමාවචර විදිහට සත්පුද්ගල ප්‍රඥප්තියන් අනුව ගිහිල්ලා හැසිරෙන්නේ. ඒ වගේම රූපාවචර සත්වයින් ඒ අරමුණු උපදවාගෙන වාසය කරන්නේ. එතකොට මේ නිවන කියන එක ඇතුලේ මෙබඳු ස්වභාවයන් තුල පිහිටා සිටින බවක්, මෙබඳු ස්වභාවයන්ගෙන් පිහිට ලබන බවක්, මෙබඳු මට්ටම් මත පිහිටින ස්වභාවයක් ඇත්තේ නැහැ.
ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව මත පිහිටපු දෙයක්. එහෙම නැතිනම් මේ සතර මහා ධාතුව පවතින තැන නෙමෙයි නිර්වාණය කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ. යම් තැනක සතර මහා ධාතුව පිළිබඳව යම් ඥාන දර්ශනයක් පවත්වනවා නම් ඒ ධාතුවේ පිහිටා නොසිටින විදිහට අන්න ඒබඳු තැනක නිවන विद्यमान වෙයි මිසක කොයි වෙලාවකවත් සතර මහා ධාතුව තුල විඥාණය පිහිටනකොට එතන නිවනේ පැවැත්මක් නැහැ. මේක ඊටාම ගැඹුරු කාරණාවක්. මොකද යම් තැනක සතර මහා ධාතුවේහි පැනවීමක් කරනවා නම් ඒ පැනවීම කරන තැනක නිර්වාණය කියන දේ කිසිම ආකාරයකින් विद्यमान වන්නේ නැහැ. හැබැයි සතර මහා ධාතුව පිළිබඳව පැනවීමක් කරන්නට බැරි නම් සතර මහා ධාතුව පිරිසිඳ දැකීම තුළින් යථා භූතවත් ලෙස පිරිසිඳ දැකීම තුළින් උපදවාගත් ඥාන දර්ශනයක් තුළ නිර්වාණය කියන දේ विद्यमान කරගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා සතර මහා ධාතුවේහි පැනවීමක් කරන්නේ නැහැ. ඒ වගේම මේ නිවන කියන එක යම්කිසි ආකාශය පිළිබඳව හෝ විඥානය පිළිබඳව හෝ මොකුත්ම නැහැ කියලා හෝ එහෙම නැතිනම් ඇත්තෙත් නැති යම් මාත්‍රික සංඥා මාත්‍රික ධර්මයක් කියලා හෝ මෙබඳු ආකාරයන්ගෙන් පවත්වනු ලබන කිසිම තැනක නිවනයයි පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ විඥානට්ඨිතියක් මේ කිසිම තැනක පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. විඥානට්ඨිතියක් කිසිම තැනක පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. අපි භවයේ පිළිබඳව කතා කරනකොට ඒකවෝකාර භව, පංචවෝකාර භව, චතුවෝකාර භව කියලා භවයේ පිළිබඳව කතා කරනවා. ඒකවෝකාර භව කියලා කියන්නේ රූපස්කන්ධයේ පමණක් පවතින භවයට කියනවා ඒකවෝකාර භව කියලා. ඒ වගේම ස්කන්ධ ධර්මතා හතරක් පවතින තැනට කියනවා චතුවෝකාර භව කියලා. ස්කන්ධ පහම පරිහරණය කරන තැනට කියනවා අපි පංචවෝකාර භව කියලා. මෙන්න මේ භවයන්ගේ ඒකවෝකාර හෝ චතුවෝකාර හෝ පංචවෝකාර භවයන්ගේ යම් තැනක විඥානයේහි පිහිටා සිටීමක් තිබෙනවා නම් ඒ විඥානයේ පිහිටා සිටිනු ලබන කල්හි හටගන්න ආයතනයන්ට කිසිම විදිහකින් නිර්වාණයයි පැනවීමක් කරන්නේ නැහැ. ඒක ස්පර්ශ ආයතන හයේම පරිහරණය කිරීමක් කියන තැනකින් හයෙන් එකකින් හෝ පරිහරණය කිරීමක් කියන තැනකින්ම එතන කතා කරනවා මිසක කොයිම වෙලාවකවත් ඒක නිර්වාණය කියලා මේ කතා කරන අච්චිබික්කවේ තදායතනං කියපු තැනින් කතා කරන්නේ නැහැ. ඒ වගේම නිර්වාණ ධාතුව තුළ කිසිම විදිහකින් ඉරහඳ දකින්න පුළුවන් කමක් නැහැ. ඉරහඳ දකින්න පුළුවන් කමක් නැහැ. ඉරහඳ දකින්න බෑ කියලා කියන්නේ දැන් අපි ලෝකය තුළ විද්‍යමාන ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට මේ ඉරහඳ ආදී මේ වස්තු සමුදායයක පැවැත්ම පිළිබඳව අපි කතා කරනවා. ආලෝක නිමිති, ප්‍රභාෂර නිමිති විදිහට ඉරහඳ ආදී මෙබඳු ධර්මයන් පිළිබඳව කතා කරනවා. හැබැයි නිර්වාණ ධාතුව තුළ මෙබඳු ප්‍රභාෂර මෙබඳු භෞතික ධර්මයන්ගේ පැවැත්මක් නැත්තේ නෑ. නවභෝ චන්දිම සූර්යා කියලා කිව්වේ ඒකයි. මෙබඳු ප්‍රභාෂර මේ ධර්මයන්ගේ පැවැත්මක් නැත්තේ නෑ. ඉරහඳ ආදී ධර්මය යම් තැනක පවතිනවා නම් පවතින්නේ රූපාදී ධර්මයන්ගේ විඥානයේ පිහිටා සිටීමක් විදිහටමයි. රූපාදී ධර්මයන්ගේ විඥානයේ පිහිටා සිටීමක් විදිහට. හැබැයි නිවන අවබෝධ කරගන්න තැනක එබඳු රූපාදී ධර්මයක තමන්ගේ මනසේ පිහිටා සිටීමක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එබඳු රූපාදී ධර්මයන්ගේ තමන්ගේ මනස පිහිටා සිටීමක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම එබඳු තැනක තිබෙන ස්වභාවය තමයි ආගති ගති චුති උත්පත්ති ආදී මෙබඳු කිසිම දෙයක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම පිහිටා සිටීම් ආදී දේවල් ඒ මත පිහිටි ආකාරයෙන් දැකීම ආදිය අරමුණු කිරීම ආදිය නිර්වාණය තුළ අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ.
ඒතර නිවනේ ස්වභාවයේ තිබෙනවා ශාන්ත ප්‍රණීතතර ස්වභාවයක්. ඒක විද්‍යමාන නොවන දෙයක් නෙමෙයි, විද්‍යමාන වන දෙයක්. විද්‍යමාන වුණත් ඒ විද්‍යමාන වීම සිද්ධ වන්නේ මොන තැනකද? මේ ස්පර්ශ ආයතන හයේ පැනවීමක් ඇති තැනක. දැන් යෑමක් ඊමක් පේන්නේ. කියන්නේ යෑමක් ආපසු ඒමක් සහ පිහිටා සිටීම ආදී දේවල් මේ ලෝකයේ තුල පේන්නේ කුමක් ඇති කල්හිද? රූපාදී ධර්මයන්හි නිමිති ඇති කල්හි. රූපාදී ධර්මයන්හි නිමිති ඇති කල්හි රූපාදී ධර්මයන්ගේ පැනවීම සිද්ධ කරනකොට ඒ සෑම තැනකම විඥාණය මනස පිහිටා සිටින ආකාරයක් අපට දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කිසිම තැනක නිවීම කියන දේ පනවන්නට බෑ. ඒකට හේතුව තමයි යම් තැනක යම් ධර්මයක් පනවනවා නම් ඊට ප්‍රතිවිරුද්ධව අනිත් පැත්තේ අනිත් ධර්මයේහි පැවැත්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝකේ කළු කියලා යමක් පනවනකොට නිකම්ම සුදු කියන ධර්මයක් අපි පැනෙවුව වෙනවා. ආලෝකය කියනකොට ලෝකයේ අන්ධකාරය කියන දේ අපි නිකම්ම පැනෙවුව වෙනවා. අඳුර කියනකොට ඒකම ආලෝකයේ පැනවීම බවට පත් වෙනවා. ඒ විදිහටම යම්කිසි ධර්මයක පැනවීමක් කරනවා නම් ඒ පැනවීම සිදු කරනු ලබන කල්හි නිර්වාණයෙහි අප්‍රවෘත්ති භාවය නිකම්ම අපි එතනදී සිද්ධ කරනවා. එතකොට ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ අපට පැනවීමක් සිද්ධ කරනකොට ඒ පැනවීම සිද්ධ කරන්නේ ආයතන හයේ යම්කිසි අරමුණක පිහිටා සිටීම විදිහට. ස්කන්ධ වශයෙන් ගත්තොත් ස්කන්ධ පංචකය තුල යම් ස්කන්ධයක් අරඹය විඥානයේ පිහිටා සිටීමක් විදිහට එක්ක කියනවා විඥාන තිති කියලා. විඥානය පවතිනවා කියලා. එතකොට ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු අරඹය වන්නට පුළුවන්. තව අනිත් පැත්තෙන් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්මයන් අරඹය වන්නට පුළුවන්. මේ විඥානයේ ස්ථිතියක් විදිහට පැවැත්මක් විදිහට මේ ධර්මයේ අසුරු කරගෙන පවතිනවා. මේ කාරණා ටික ඔබේ ජීවිතයට සමීපස්ත කරලා ඔබේ ජීවිතයේ පැත්තෙන් කතා කළොත් එහෙම වෙනතුනේ අද දවසේදී ඔබේ ජීවිතය තුළ ඔබ ටිකක් විමසා බලන්න. ඔබේ ජීවිතය තුළ ඔබ ටිකක් මෙනෙහි කරලා බලන්න. මෙනෙහි කරනකොට ඔබට පෙනේවි ඔබේ ජීවිතයේ තියෙන ස්වභාවය මොකක්ද කියන එක. ඔබට රූප පිළිබඳව කල්පනා කරන්න පුළුවන්, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඒ දේවල් අනුසාරයෙන් ඔබ විඳපු සැප දුක උපේක්ෂා සහිත දේවල් පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබේ මනස සෑම වෙලාවකදීම හැසිරෙන්නේ, සෑම වෙලාවකදීම සැරිසරන්නේ සංකත ධර්මතා ටිකක මෙන්න මේ හැසිරීම රටාව අනුව. මේ හැසිරීම රටාව අනුව. එතකොට මෙබඳු හැසිරීම රටාවක් අනුව සැරිසරන මනසකට ස්පර්ශ ආයතන හයේම පැවැත්ම තියෙනවා. හැබැයි අර අත්ති සදායතනං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර කිසිම දෙයක පැනවීමක් කරන්නට බැරි නිර්වාණ ධාතුවේහි පැවැත්ම අහිමි වෙලා තියෙනවා. නිර්වාණ ධාතුවේහි පැවැත්ම අහිමි වෙනකොට සංකත ධාතුවේහි පැවැත්ම හිමි වෙනකොට සංකත ධර්මයන්ගේ ස්වභාවයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සංකත ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? හට ගැනීම, වැයවීම ආදී මෙබඳු ස්වභාවයන්. චුති උත්පත්ති ආදී මෙබඳු ස්වභාවයන් සියල්ලක්ම සංකත ධර්මයන්ගේ විද්‍යමාන ස්වභාවයන්. එතකොට සංකත ධර්මයන් ඇසුරු කරනකොට අපිට ඔන්න ජරා මරණ දුක් අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටික වැය වෙනවා. ස්කන්ධ ටික වැය වෙන තැනක අපි සත්වයක් පුද්ගලයෙක් මරණයටපත් වෙනවා, සත්වයක් පුද්ගලයෙක් ලෙඩ වෙනවා, සත්වයක් පුද්ගලයෙක් මහලු වෙනවා. මෙන්න මේ විදිහට අපි ඒ බඳු ධර්මයන් සත්පුද්ගල භාවයෙන් යුක්තව විඳිනවා. ඒකට මේක තමයි සංකත ධර්මතාවයන්ගේ නැතිනම් ස්පර්ශායතන 6 ඇසුරු කරගෙන පැවතීම තුළ විද්‍යමාන වන ස්වභාවයේ විද්‍යමාන වන ලක්ෂණේ බවට පත්වන්නේ. එතකොට මෙන්න මේ සංකත ස්වභාවයෙන් අපි අපේ මනස ඉවත් කරලා අපි කොහොමද අපේ මනස අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්ති සදායතනං කියලා දේශනා කරපු තැනට අපිපත් කරගන්නේ. අත්ති සදායතනං කියලා අපිට දේශනා කරපු තැනට අපි කොහොමද අපේ මනසපත් කරගන්නේ? මේක තමයි වැදගත් දේ බවට පත්වන්නේ.
මේ කාරණාව පිළිබඳව අපි විමසා බලනකොට අපිට වටිනා සූත්‍ර දේශනාවක් දකින්නට පුළුවන්කම තිබෙනවා සංයුත්ත නිකායේහි දකින්නට ලැබෙන මාළුක්‍ය පුත්ත සූත්‍රය. එතකොට මේ මාළුක්‍ය පුත්ත සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ මේ නිබ්බාන සූත්‍රය පිළිබඳව අපි කතා කළා වගේම ඊට සමානුපාතිකව නිර්වාණය පිළිබඳව විවරණයකුත් කරනවා. දුකේ කෙලවර කිරීම කොයි ආකාරයටද වන්නේ කියන එක සහ එයට අවශ්‍ය වන උපදේශයක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ ටිකක් වයසට ගිහිල්ලා පැවිද්ද ලැබපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාමත් කෙටියෙන්ම ධම්ම අවවාදයක් කරන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව හිත තබලා නිර්වාණය අවබෝධ කරගන්නට. මෙන්න මේ වෙලාවේදී තමයි මාළුක්‍ය පුත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාළුක්‍ය පුත්ත චක්කු විඤ්ඤාය රූප අදිත්ත පුබ්බ මේ සූත්‍රය අපි මීට පෙර සාකච්ඡා කරපු සූත්‍රයක් අපි මෙතනදී පාවිච්චි කරන්නේ. චක්කු විඤ්ඤාය උන රූප තියෙනවා අදිත්ත පුබ්බ. ඒ කියන්නේ නුදුටු විරු. යම්කිසි විදිහකින් අපි ඇහැට දැකලා නැති දැකපු ස්වභාවයක්වත් නැති. ඇහැට දැකලත් නැති දැකපු ස්වභාවයක්වත් නැති ඒ වගේම නැට පස්ස වර්තමානයේහි අපි දකින්නේ නැතිනම් ඒ වගේම අනාගතයට අපිට දකින්නේ නැතිනම් වර්තමානයේහි යම් දකින්නේ නැත්නම් අනාගතයට දකින්නේ නැත්නම් එතකොට අතීතේ දැකලත් නැහැ දැකපු බවකුත් නැහැ වර්තමානයේ දකින්නවා කියන එකක් වෙන්නෙත් නැහැ අනාගතයට දකින්නවා කියලා දෙයක් වෙන්නෙත් නැහැ අන්න එබඳු වූ රූපයන් පිළිබඳව අත්තිතේ තත්ත ඡන්தோවා රාගෝවා ඔබට එබඳු වූ රූපයන් පිළිබඳව ඡන්දයක් හෝ රාගයක් හරි ප්‍රේමයක් හෝ එබඳු වූ දෙයක් තියෙනවා. ඒ කියන්නේ එබඳු වූ රූප ගැන ඔබට කැමැත්තක් තියෙනවද? නොහේ සම්බන්තේ ස්වාමිනේසේ නොවේ. එතකොට දැන් ඔබ ඔබේ ජීවිතයේ පැත්තෙන් හිතලා බලන්න. ඔබේ ජීවිතයේ පැත්තෙන් ඔබ කල්පනා කරලා බලනකොට ඔබට පේනවද ඔබ අතීතයේදී යම් රූපයක් දැකලා නැත්තම් දැකපු ස්වභාවයක්වත් ඡායාවක්වත් ඔබට නැත්තම් ඒ වගේම ඔබ වර්තමානයේ දකින්නේ නැත්නම් අනාගතයට දකින්නවා කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් එබඳු රූපයන් පිළිබඳව ඔබට කැමැත්තක් තියෙනවා. එබඳු රූපයන් පිළිබඳව ඔබට හොඳයි කියලා හිතෙන කමක් හිතින් බලාපොරොත්තු වෙන කමක් තියෙනවා. එබඳු රූපයන් පිළිබඳව ඔබට කිසිම ආකාරයකින් කැමැත්තක් හෝ බලාපොරොත්තුවක් හරි ප්‍රාර්ථනයක් හරි ඇත්තේ නැහැ. එබඳු රූපයන් පිළිබඳව කැමැත්තක් හෝ බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනයක් හෝ ඇත්තේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒක එසේ වීමට අබහුවයයි. ඇයි අබහුවේ? ඒ බඳු රූපයක් ඔබේ ලෝකයට පණවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ, අපි ජීවත් වෙන්නේ, අපි අර දැකපු බව තියෙන වර්තමානයේහි දකින අනාගතයට දකින්නට බලාපොරොත්තු වෙන රූප සහිත ලෝකයක් තුළ. අපේ ලෝකය අපි බලාපොරොත්තු වෙන්නේ ඒ බඳු වූ මානසික මට්ටමක් මානසික ස්වභාවයක් තුළ. අපි අහපු බවක් තිබුණ වර්තමානයේ අහන අනාගතයට අහන්නට බලාපොරොත්තු වෙන ලෝකයේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි අනිත් ආයතන ටිකටත් පොදුව අපි ජීවත් වෙන්නෙම ඒ මට්ටම තුල. එතකොට ඒ බඳු මට්ටමේ ධර්මයන් පිළිබඳව තමයි අපිට ඡන්දය තියෙන්නේ, ප්‍රේමය තියෙන්නේ, කැමැත්ත තියෙන්නේ. ඒ බඳු මට්ටමේ ධර්මයන් පිළිබඳව. එතකොට මෙන්න මේක තමයි සංකත ධර්මයන්ගේ මනස පිහිටා සිටියාම තියෙන ස්වභාවය. මොනවද සංකත ධර්ම කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ටික. ආයතන විදිහට කතා කළොත් එහෙම චක්කු, සෝත, ගාහන, જીවහා, කාය, මන කියන මේ ආයතන ධර්මතා ටික. එතකොට මේ ධර්මතා ටික සංකත ධර්මතා ටිකේ හිත පිහිටවන්න පුළුවන්කම තියෙනකොට, හිත පිහිටිනකොට ඔබට මුළු සංකත ධාතුවම පනවන්න පුළුවන්කම තියෙනවා. ඇයි ඔබට අතීතේ දැකපු රූප තියෙනවා, රූප දැකපු භව තියෙනවා, රූප දකින්න පුළුවන්කම තියෙනවා, අනාගතයේ රූප දකිනවා. දැන් ඔබට එබඳු ලෝකයක් තියෙනවා. දැන් ඔබට අතීතේ කරපු කියපු දේවල් රූපයත් එක්ක ඔබ කරපු ගනුදෙනු ගැන ඔබට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඔබ දැකපු රූප දැකපු තැන් ඒ විදිහට ලෝකෙ තුල තියෙනකොට ඒ තියෙන තැන් කරා ඔබට යන්න පුළුවන්කම තියෙනවා.
ගිහිල්ලා ආපහු ඔබ හිටපු තැනට එන්න පුළුවන්කම තියෙනවා. ගති ආගති තියෙනවා. ගති ආගති තියෙන තැන්වල චුති උත්පත්ති පේනවා. එතකොට මේ විදිහට මුළු සමස්ත ධාතුවේම පැනවීමක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට දැන් මේ ලෝකේ ඔබ ජීවත් වෙනවා. ඔබට ජීවත් වෙන්න ලෝකයක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා. ඒ වගේම මේ ලෝකේ තියෙනකොට ඔබට පරලොවට යන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ තියෙනකොට ඔබට මරණයටපත් වෙලා තව තැනකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. පරලොවක් තියෙනවා. ඔබට රූපාරූප ධ්‍යාන උපදව ගන්න පුළුවන්කම තියෙනවා මේ කාමයේ යටපත් කරලා දාලා. ඒ බඳු තැන්වල ඔබට සිත පිහිටවන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි මනසේ තිබෙන ස්වභාවය. කොමක් නිසාද? සංකත ධාතුව තුළ හිත තිබ්බහම. නිර්වාණ ධාතුව තුළ හිත නොපිහිටියාම ඔබට මෙබඳු ධාතුවක් තුළ හිතේ පිහිටීම සිද්ධ වෙනවා. ඒ පිහිටීම තුළ තිබෙන අවාසිදායක දේ මොනවද? අපිට රූපය පිළිබඳව නිකම්ම නෙමෙයි හිත තබන්නේ. රූප ධර්මයන් අනුව දැකපු සහ දැකපු දුටු විරූ රූපයන් පිළිබඳව අපිට තියෙන්නේ දැනගත්ත දේ පිළිබඳව දැනගත්ත දේ තුළ තිබුණු නිමිති ටිකත් එක්කම අපි ආශ්‍රව විදිහට අසුරු කරන්නේ මේ විදිහට තමයි. අපි කැමති වෙච්ච දේවල්. ඔබට පුළුවන් මේ කැමති වෙච්ච රූපය අනාගතයට දකින්න ඔබට කැමැත්ත උපදව ගන්න පුළුවන්. වර්තමානයේ දකිමින් කැමැත්ත උපදව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අර කැමති වෙන රූපය පිළිබඳව ඔබ මනසින් නැවත නැවත විඳිනකොට හටගෙන නිරුද්ධ වෙන රූපය සෑම මොහොතකම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි ඔබ පවතින කෙනෙක් පුද්ගලයෙක් වටිනකමක් සහිත වූ දෙයක් ඔබ විඳිනවා. ඇලිය යුතු දේවල් ලෝකේ ඔබට පේනවා. පේනකොට පේන දේවල් වල ඇලෙනවා. ගැටිය යුතු දේවල් පේනවා. ඒ බඳු දේවල් වල ගැටෙනවා. ඇලීම සහ ගැටීම කියන මේ දේවල් අසුරු කරගෙන ලෝකයේ තුල ඔබ ජීවත් වෙනවා. මේක තමයි සම්මුතිය තුල ඔබේ ජීවිතය, භෞතිකයේ තුල ඔබේ ජීවිතය. එතකොට මෙන්න මේ මට්ටම තමයි අපි ඉක්මවා යා යුතු වෙන්නේ. එතකොට මේ විදිහට අපි යම්කිසි විදිහකින් ස්පර්ශ ආයතන හයේම පැවැත්ම ඔස්සේ අපි දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් ඇතුලේ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ විදිහට ජීවත් නොවි මේ ධර්මයන් ඉක්මවා යන්න. මේ විදිහට ජීවත් නොවි මේ විදිහට මේ ධර්මයන් ඉක්මවා යන්න. සංකත ධාතුව තුල ස්පර්ශ ආයතන හයක අධ්‍යක්ීම් පාවිච්චි කරන ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීම් අනුව කටයුතු කරන්නේ නැතුව ස්පර්ශ ආයතන හය ඉක්මවා යන විදිහට වාසය කරා. දැන් ස්පර්ශ ආයතන හය ඉක්මවා යන විදිහට වාසය කරන්නට නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒ සඳහා අවශ්‍ය වෙන්නේ අර අති තදායතනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බඳු වූ ආයතන ස්වභාවයට ඔබේ මනස ගැනීම. ඒ බඳු වූ ආයතන ස්වභාවයට ඒ බඳු වූ ආයතනයකට ඔබ කටයුතු ටික පැවරීම. එතකොට ඒක මේ ආයතන හයෙන්ම ලබාගත් විනිර්මුක්ත භාවයක්. ආයතන හයෙන්ම මිදුණු ස්වභාවයක්. ඒ බඳු වූ ආයතනයක පැවැත්ම කියලා කියන්නේ සියලු සංකත ධර්මයන්ගේ අප්‍රවෘත්තියයි. ඒ බඳු ආයතනයක පැවැත්ම කියලා කියන්නේ සියලු සංකත ධර්මයන්ගේ නොපැවැත්ම. ඒ සියලු සංකත ධර්මයන්ගේ නොපැවැත්ම කියලා කියන්නේ සංකත ධර්මය පණවන්න පුළුවන් කමක් නැහැ. කොහොමද සංකත ධර්මයන් නොපණවන්නේ? ඒක තමයි වැදගත්ම දේ. කොහොමද සංකත ධර්මයන් පණවන්නේ නැත්තේ? සංකත ධර්මයන් පණවන්නේ නැත්තේ එත්තජතේ මාළුක්‍ය පුත්ත දිට්ඨ සුතමුත්ත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. මාළුක්‍ය පුත්ත මෙතනදී ඔබ දිට්ඨ සුතමුත්ත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. දිට්ඨ සුතමුත්ත විඤ්ඤාතබ්බ ධර්මයන්ගේදී මේ දිට්ඨේසු දිට්ඨ ධර්මයන් ගැන. ඒ කියන්නේ දැකපු ධර්මයන් පිළිබඳව දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. එතකොට දිට්ඨේ දිට්ඨමත්තම් බවට පත්වන්න. දිට්ඨේ දිට්ඨමත්තම් කියලා කියන්නේ දැකපු දේ දැකීම මාත්‍රයක් පමණක් වන බව පිළිබඳව ඔබ නුවණ පවත්වන්න. දැකපු දේ දැකීම මාත්‍රයක් විතරක් වන බවට නුවණ පවත්වන්න. සුතේ සුතමත්තම් භවිස්සති. සුතේ සුත මාත්‍රය පමණක් වන බවට ඔබ නුවණ තියන්න. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. මුතය විදපු දේ විදී මාත්‍රයක් විතරයි.
ඒ වගේම විඤ්ඤාතයේ දැනගත්තේ දැනගැනීම මාත්‍රයක් පමණයි. එතකොට දැන් මොකද්ද මේ දේශනා කරේ? ස්පර්ශ ආයතන හයෙහි विद्यमान වන සැබෑ ස්වභාවය සැබෑ ලක්ෂණය දකින්න. ස්පර්ශ ආයතන හයෙහි विद्यमान වන සැබෑ ලක්ෂණය දකින්න. මේ කාරණා ටික ඔබ තාමත් හොඳින් තාමත් අවධානයෙන් යුක්තව මේ කාරණා ටික ඇසීම වැදගත් වෙනවා. ස්පර්ශ ආයතන හයෙහි අත්දැකීම නොතබා ඉන්නේ කොහොමද? දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන නැතිනම් දැකපු අහපු විඳපු දැනගන්න දේවල් වල ඒ මාත්‍රික බවෙන් ඉවර කරන්නේ. කියන්නේ දැකීම මාත්‍රික බව පිළිබඳව නුවණ පවත්වන්න. කොහොමද දැකීම මාත්‍රයක් කියලා කියන්නේ? දැකීම මාත්‍රයක් කියලා කියන්නේ පින්නතුනේ අපි ඇහැට යම්කිසි රූපයක් දැක්කොත් ඇසෙන් දකින එබඳු වූ රූපය රූපයේහි ස්වභාවය තමයි හටගෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන කම. ඒක තමයි රූපේහි ස්වභාවය. ඒක කිසිම ප්‍රවෘත්තියක් නැහැ. ඒක කිසිම ප්‍රවෘත්තියක් නැහැ කියලා කියන්නේ මේක දිගට නොකඩවා තියනවා කියලා එකක් ඒකේ ඇත්තේ නැහැ. හට ගන්න බවක් තියෙනවා. වැය වෙන ස්වභාවයක් තිබෙනවා. හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ හට ගැනීම සහ වැයවීම කියන දේ මෙතන विद्यමානයි. රූපේ හට ගැනීමක් තියෙනවා. ඒ නිසා රූපේ නැහැ කියන්නේ රූපේ වැයවීමක් තියෙනවා. එතකොට දැන් දිත්තේ මත්තන් කියනකොට දැකීම මාත්‍රයක් පමණයි කියලා දකිනකොට ඒ නුවණ උපදව ගන්නවා යා ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගෙන. දැන් එයා මිදෙනවා සම්පූර්ණම අතීතේ දැකපු දේවල් කියන තැන එයාට යම් නිමිති තියෙනවා නම් එයා දකින අතීතේ දැකපු සියලු රූපවල ස්වභාවය මොකද්ද? හේතු නිසා හටගත්ත බව හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු බව. අතීතේ හටගත්ත රූපත් අම්මා තාත්තා දරුවෝ වටින රූප නොවටින රූප කියලා අතීත හටගත්ත රූපවල එක එක රූප තිබුණේ නැහැ. අතීත හටගත්ත අතීත රූපවල ස්වභාවයත් මොකද්ද? සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපයක් ඇහැට පතිත වුණ නිසා පෙනුණා. එතකොට එතනට හිත යොමු වුණ නිසා ඒක දැනගන්නට පුළුවන්කම තිබුණා එච්චරයි. ඒකනේ රූපේ පැනවීම. එතනින් එහාට පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අර ඇතම් විටක මේක වරදවා වටහාගෙන දැන් අය විසින් පෙරලා චෝදනත් ඉදිරිපත් කරන්නට බලනවා මේ කියන්නේ රූපේ නෑ කියලා කියන්නේ. නෑ රූපේ නෑ කියලා එකක් නෙමෙයි කියන්නේ පවතින රූපයක් නෑ කියන එක. ලෝකයේ තුල යම්කිසි විදිහකින් රූපේ පවතිනවා කියලා කියනවා නම් නිට්ටය වූ රූපයක පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. හැබැයි අද්භව අනිත්‍ය රූපයක පැනවීම බුදුරජාණන් වහන්සේ පනවනවා. ඇයි? ඇස ඇති කල්හි වර්ණ රූපය ඇහැට පතිත වෙනවා නම් ඒ පතිත වෙන ලබන රූපය කොහොමද නැහැ කියලා කියන්නේ? ඒ රූපය ඇහැට පතිත වෙනවා. ඒ රූපේ දැනගන්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒක එබඳු මට්ටමක ජීවත් වෙන කෙනාට එබඳු කෙනාගේ ඇත්ත. එබඳු කෙනාගේ ඇත්ත රූපය. එතකොට ඒ රූපය ඒ මොහොතේ හටගත්ත දෙයක්, ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා ගියපු දෙයක් නේ. ඒ මොහොතේ ඇහැට ආපු වර්ණ කතාන, ඒ මොහොතේ හටගත්ත දෙයක් සහ ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වුණු දෙයක්. ඒක අනාගතයට පවතින දෙයක් එහෙම නෙමෙයි. අනාගතයට තියෙන දෙයක්වත් අතීතයේ ඉඳලා ආපු දෙයක්වත් නෙමෙයි. ඒ රූපේ ස්වභාවය තමයි හටගත්ත ස්වභාවය සහ වැය වී ගියපු ස්වභාවය. එතකොට එබඳු වූ රූපය හට ගැනීම සහ වැයවීම කියන ධර්මයේ උරුම කරගත්ත එබඳු වූ රූපය තුළ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන දුව පුතා කියන පැනවීමක් කරනවා නම් ඒ පැනවීම වැරදි. එබඳු රූපයට අම්මා තාත්තා දුව පුතා ආදී මේ පැනවීමක් කරනවා නම් එබඳු පැනවීම වැරදි. එබඳු පැනවීම වැරදි කියලා කියන්නේ ඇයි? හටගෙන නිරුද්ධ වන රූපය නොදන්නාකම නිසාමයි එබඳු රූපයට සත්පුද්ගල බවක් ආරෝපණය කළේ. හැබැයි යම් කෙනෙකුට දැන් එබඳු රූපේ හටගෙන නිරුද්ධ වුණ බව දකිනවා නම් නිරුද්ධ වුණ රූපේහි දැන් පැවැත්ම කියන්න බෑනේ. නිරුද්ධ වුණ රූපේහි දැන් පැවැත්ම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ.
ඒ කියන්නේ දැන් ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා. එතකොට මේ නැති වුණා නම් ඒ රූපේ නැති වෙච්ච රූපය ඔබට තිබෙනවා කියලා නැවත කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ රූපය අනිත්‍යයි. ඒ රූපය නැති වුණු ස්වභාවය පිළිබඳව ඔබ දැක්කා. එතකොට මේ නැති වුණු ස්වභාවය පිළිබඳව දකිනකොට නැති වුණු රූපය ගැන ඔබ පැනවීම කරන්නේ එක අම්මද එක තාත්තද එක ගෙවල් දොරවල්ද යාන වාහනද කියලා පැනවීම කරන්නේ වර්තමානයේහි පෙනෙනවා නම් ඔබට රූපයක් පේන රූපේ පිළිබඳවත් ඔබ දන්නවා ඒක මේ හටගෙන නිරුද්ධ වෙන රූපයක් වර්ණ සටහන් මාත්‍රයක් වූ රූපයක් ඒ වගේම අනාගතයේ හටගන්න රූපේ පිළිබඳව දන්නවා ඒ විදිහටම ඇස් සමුවට ආපු රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන රූපයක් එතකොට මේ රූපේ පිළිබඳව මේ විදිහේ නුවණක් පවතිනකොට ඒ රූපයේහි වටිනකම ඔබට හම්බ වෙන්නේ නැහැ. අම්මා තාත්තා දුව පුතා කියලා වස්තු විදිහට පුද්ගලය විදිහට ඒ රූපය හම්බ වෙන්නේ නැහැ. රූපය හම්බ වෙන්නේ කොහොමද? හටගෙන නිරුද්ධ වෙන රූපයක්. එතකොට අතීතෙ තිබිලා වර්තමානයේට රූපෙ එන්න පුළුවන් කමකුත් නැහැ. වර්තමානයේ ඉඳලා අනාගතයට රූපෙ යන්න පුළුවන් කමකුත් නැහැ. එයා රූපය පිළිබඳව දකින්න එකම එක දෙයයි. රූප නිරෝධය කියන දේ. යමක නිරෝධය නම් දකින්නේ නිරෝධය දකින්නු ලබන කල්හි එයාට ඒ දේ පැනවීම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි නිර්වාණය තුල පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ රූපේහි පැනවීමක් කරන්නේ නැත්තේ. මේ රූපේහි පැනවීමක් කරන්නේ නැත්තේ. ඇයි? එබඳු වූ පැනවීමක් කරන්න පුළුවන් තැනක නෙමෙයි මේ ආයතනයේ विद्यमान වන්නේ. එබඳු පැනවීමක් කරන්නට පුළුවන් තැනක නෙමෙයි. එතකොට ඇහෙන් මිදුණු තැනක් රූපයෙන් මිදුණු තැනක් චක්කු විඥානයෙන් මිදුණු තැනක් කුමක් නිසාද? ඒ ධර්මයන්ගේ Nirodhaය අවබෝධ කිරීමම නිවනයි. ඒ ධර්මයන්ගේ Nirodhaය අවබෝධ කිරීම. මේ විදිහට මුළු ස්පර්ශ ආයතන හයේම කිසිම දෙයක පැනවීමක් කරන්නේ නැති වෙනකොට පැනවීමක් කරනවා කියලා කියන්නේ ඔබට අතීතෙදි තිබ්බා කියලා හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට පේන්නේ හේතු ටිකක් එකතු වෙනකොට හටගත්ත බව. හේතු නැති වෙනකොට නැති වෙන බව. ඒතකොට දැන් ඔබට අතීත අන්තයේ හිස්. අතීතයේ හිස් නම් අනාගතයේ කොහොමත් හිස් වෙන බවට නිකම්මපත් වෙලා. නමුත් අනාගතය පිළිබඳව නොනයි අලුතෙන්ම ධර්මයක් උපදී මිසක අතීතයේ තිබුණ දේ අනාගතයට යන්න පුළුවන් කමක් නෑ කියන එක. වර්තමානයේ පේනවා නම් මෙබඳු ඌ ධර්මතා ටිකකම පැවැත්මක් පමණයි කියන මෙබඳු නුවණක් පවතිනවා. මේ නුවණට කිසිම විදිහකින් ඔබට ඇලෙන්න වස්තු හෝ ගැටෙන්න වස්තු හෝ ලෝකයේ තුල හම්බ වෙන්නේ නැහැ. ඇලෙන්න හෝ ගැටෙන්න වස්තු සම්පත් ලෝකයේ තුල නොතිබෙනකොට ඔබ එබඳු ධර්මයන්ගෙන් මිදී ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එබඳු ධර්මයන්ගෙන් මිදී ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ බඳු කෙනාගේ ලක්ෂණය මොකක්ද? යම් කිසි කෙනෙකුට තතෝත්වම් මාළුන්කි පුත්තන තේන. තතෝත්වම් මාළුන්කි පුත්තන තේන. ඒ කියන්නේ මාළුන්කි පුත්ත ඔබ ඒහා සමග නැත්තම් මොනවත් එක්කද? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. ඒ කියන්නේ දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, දැනගත්තු දේවල්. මාළුන්කි පුත්ත ඔබ මේ වගේ දේවල් එක්ක නැත්තම්. තතෝත්වම් මාළුන්කි පුත්තන තේන. එතකොට මාළුන්කි පුත්ත හාමුදුරුවන්ට කියන දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියන දේවල් එක්ක ඔබ නැත්තම් කියලා. මොකද්ද නැත්තම් කියලා කියන්නේ? දැකපු දේ එක්ක අපිට අපේ පැනවීමක් කරන්න බෑ. දැකපු දේ තිබ්බොත්නේ දැක්ක මම ඉන්නේ. අහපු දේ තිබ්බොත් තමයි අහපු මම ඉන්නේ. එතකොට විඳින දැනගන්න දේවල් තිබ්බොත් තමයි ඒක කරන පුද්ගලයා මේ පැත්තේ ඉන්නේ. හැබැයි මේ පුද්ගල බව නැත්තම් පුද්ගලයාගේ පැනවීම කරන්න පුළුවන් කමක් නැත්තම් එතකොට පුද්ගලයාගේ පැනවීමක් කරන්න බැරි වෙන්නේ ඇයි? අර ධර්මයන්ගේ Nirodhaය දැක්කොත්. එතකොට ඒහා සමග මම නැත්තම් පේන දේත් එක්ක පේන මම නැත්තම් මට පේන දේ කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. පේන දේත් එක්ක ඒ පේන මම නැත්තම් මට පේන දේ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මම හිතියොත් මට පේන දේ තියෙනවා. පේන දේ තිබුණොත් පේන මම ඉන්නවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දිත්තේ දිත්තමත්තන් කියනකොට රූපය හටගෙන නිරුද්ධ නම් හටගෙන නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව දැකපු පුද්ගලයෙක් ඉන්න පුළුවන් කමක් නෑ. පොදු ධර්ම සම්පතියක හට ගැනීම සහ වැයවීම විතරයි.
එතකොට එළියේ තිබ්බ රූපයක් හටගෙන නැති වුණ පෙර නොතිබීම මෙහි ඒක බලාගෙන හිටපු මම හිටිය නෙමෙයි. මම කියන පුද්ගල බව පැනෙවෙම දිත්ත කියන ලක්ෂණයත් එක්කම තමයි. ඒ චක්කු විඥානය කියන දෙයි ඇහැ රූපාදී මේ ධර්මතා ටිකේ හේතු ටික ගැන කතා කරනකොට ඒකම තමයි ඒ පුද්ගල බව කියන දේ නැතිනම් ඒ හටගත්ත කියන ස්වභාවය. ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට එහෙනම් එක දිගට ජීවත් වෙන පුද්ගලයෙක් පණවන්න බැරි වෙන්නේ ඇයි? එක දිගට තියෙන රූප දකින්න බැරි නිසා. එක දිගට තියෙන රූප හම්බ වෙන්නේ නැත්තේ ඇයි? එක දිගට ජීවත් වෙන පුද්ගලයෙක් පණවන්න පුළුවන් කමක් නැති නිසා. එතකොට තතොත්වම් මාළුන්ගේ පුත්ත නැත්තේන මාළුන්ගේ පුත්ත ඔබ ඒහා සමග නැත්තම් යතොත්වම් මාළුන්ගේ පුත්ත නැත්තේන තතොත්වම් මාළුන්ගේ පුත්ත නැත්තත් මාළුන්ගේ පුත්ත ඔබ යමක් හා සමග නැත්තම් තතොත්වම් මාළුන්ගේ පුත්ත නැත්තත් මාළුන්ගේ පුත්ත ඔබ එහි නැහැ. ඔබ එහි නැහැ. යමක් සමග ඔබ නැත්තම් ඔබ එහි නැහැ. ඒ කියන්නේ රූපයක් එක්ක අපි නැත්තම් අපි රූපේ කෙරෙහි ඉන්න කෙනෙක් නෙමෙයි. වේදනාව පිළිබඳව අපි නැත්තම් අපි වේදනාව කෙරෙහි ඉන්න කෙනෙක් නෙමෙයි. කෙරෙහි ඉන්නවා කියලා කිව්වේ දැන් අපිට අසුරු කරන්න පුළුවන් ලෝකයේ තියෙනවා. ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. අපිට ජීවත් වෙන්න පුළුවන් ලෝකයේ තියෙනවා. ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. එතකොට එයින් අපව පණවනවා අපෙන් එය පණවනවා. මෙතන කොටස් දෙකක් තියෙනවා. එයින් අපව පණවනවා අප එයින් පණවනවා. එතකොට කොහොමද ඒ දේවල් විඳින මම මෙහි ඉන්නවා මට විඳීම සඳහා ඒ බඳු දේවල් තියෙනවා. මම විඳින ඒ බඳු දේවල් තියෙනවා. ඒ බඳු දේවල් විඳින්න පුළුවන් පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට ජීවත් වෙන ලෝකයේ තුල මාළුන්ගේ පුත්‍ර හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය විදිහට යම් කිසි විදිහකින් දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් පිළිබඳව ඒහා සමග තමන් නැත්තම් තමන්ට ජීවත් වෙන්න කියලා පිහිටා සිටින්න කියලා තැනක් ඇත්තේ නැහැ. යතෝත්වම් මාළුන්ගේ පුත්තන තේන තතෝත්වම් මාළුන්ගේ පුත්තන තත්ත මාළුන්ගේ පුත් එහෙම ඉන්න කියලා තැනක් පිහිටා සිටින්න කියලා තැනක් හම්බ වෙන්නේ නැහැ. යතෝත්වම් මාළුන්ගේ පුත්තන තත්ත තතෝත්වම් මාළුන්ගේ පුත්ත නේවිධ නහුරක් මාළුන්ගේ පුත්ත යම් තැනක ඔබ පිහිටා සිටින් නැති වෙනකොට නේවිධ ඔබ මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. නේවිධ මේ ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඇයි මේ ලෝකේ පණවන්නේ කොතනද? මේ ලෝකේ පණවන්නේ පින්නතුනේ අර භෞතික ධර්මතා ටික මතනේ සංකත ධර්මතා ටික මතනේ ඇස තිබ්බොත් ඔබට රූප දකින්න පුළුවන් ලෝකයේ තියෙනවා. කන තිබ්බොත් ශබ්ද අහන්න පුළුවන් ලෝකයේ තියෙනවා. හැබැයි මේ එකකවත් පැනවීමක් කරන්නේ නැත්නම් ස්පර්ශ ආයතන යන්නේ. ස්පර්ශ ආයතන ටිකේ පැනවීම සිදු නොකරන කල්හි ස්පර්ශ ආයතන හයේම පැනවීම කියන දේ සිදු නොකරන කල්හි ඔබට නේවිධ මෙලව නැහැ. නහුරං ඔබට පරලොව නැහැ. ආයි පරලොව කියලා දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඉන්න කෙනෙකුට නේ පරලොවක් තියෙන්නේ. පරලොව කියලා දෙයක් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. උභයමන්තරේ මේ දෙක අතර ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛස්සාති මේක තමයි දුකේ කෙලවර කිරීම. මේක තමයි දුකෙහි කෙලවර කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මාළුන්ගේ පුත්‍ර හාමුදුරුවන්ට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන් හා එක්ක ඔබ උපදින්න දෙන්න එපා. ඔබ උපදින්න දෙන්න එපා. ඇයි? දැකීම මාත්‍රයක් බව දකින්න, ඇසීම මාත්‍රයෙන් නිරුද්ධ වෙන බව දකින්න නුවණක් උපදව ගන්න මේ තැනක. එතකොට මේ විදිහේ ඥාන දර්ශනයක් උත්පාදනය කර ගැනීම තුළින් ඔබට දැකපු අහපු විඳපු දැනගත් දේවල් පිළිබඳව නිමිති නැති වෙයි. නිමිති නැති වෙනකොට ඔබ ඒ දේවල් හා සමග නැහැ. ඒ දේවල් එක්ක නැති වෙනකොට ඔබට ඉන්න තැනක් නැහැ. ඉන්න තැනක් නැති වෙනකොට ඔබට මෙලොව පරලොව කියන පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ ඒසේවන්තෝ දුක්ඛස්සාති මේක තමයි දුකේ කෙලවර කිරීම. දැන් අපි කලිනුත් දුකේ කෙලවර කිරීම පිළිබඳව කතා කළා. එතකොට දුකේ කෙලවර කිරීම ගැන බුදුරජාණන් වහන්සේ එතරම්දිත් පැනෙන්නේ ගති ආගති ආදී කිසිම දෙයක පැනවීමක් නැති පඨවි ආපෝ තේජෝ වායෝ මේ
අරූපාවචර ධානයන්, ඉරහඳ, ඒ වගේම ගති ආගති, ඒ වගේම චුති උත්පත්ති ආදී දේවල්, ඒ වගේම ප්‍රවෘත්ති ආරම්මන ආදී දේවල්, ඒ බඳු කිසිම ධර්මයක පැවැත්මක් මේ ලෝකයේ තුල ඇත්තේ නැහැ. ඇයි? ස්පර්ශ ආයතන හයේම Nirodha ප්‍රත්‍යක්ෂ කරන නිසා. එනිසා ස්පර්ශ ආයතන හයේ Nirodha කියන දේ ප්‍රත්‍යක්ෂ කිරීමම තමයි අපිට අවශ්‍ය වෙන්නේ, වැදගත් දේ බවට පත්වන්නේ. උත්සාහවත් විය යුත්තේ ඒ ස්පර්ශ ආයතන හයේ Nirodha කියන දේ ඒ විදිහට ප්‍රත්‍යක්ෂ කිරීම කියන තැනට ඔබේ මනස පත් කර ගැනීම. ඒ සඳහා ඔබට කරන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි. ඔබට කරන්නට තියෙන එකම දේ බවට පත්වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ධර්මයන්ගේ තිබෙන යථා ස්වභාවය පිළිබඳව, භූත ලක්ෂණය පිළිබඳව අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ ඌපරිදි ස්වභාවය, ඌපරිදි ලක්ෂණය පිළිබඳව තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම තුළ පමණක්මයි ඔබට පුළුවන්කම තියෙන්නේ අර නිර්වාණ ධාතුවට, අසංකත ධාතුවට හිත තබන්නට, එය අවබෝධ කරගන්නට ඔබට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැත්නම් කිසිම ආකාරයකින් කිසිම තැනක විඥාණයට ස්ථිතියක් ලැබෙනවා නම් එබඳු වූ පිහිටීමක් ඇති කලෙහි නොපිහිටි තැනකට පණවන්නට පුළුවන් නිර්වාණ ධාතුවේහි තැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා නිර්වාණය කියන දේ විද්‍යමානයි. විද්‍යමාන වෙන්නේ කොයි තැනකද? කිසිවක්ම පණවන්නට සංකත ධාතුව තුළ නොපිහිටි මනසක් ඇති තැනක. සංකත ධාතුව තුළ නොපිහිටි මනසක් ඇති තැනක අසංකත ධාතුව විද්‍යමානයි. අසංකත ධාතුව විද්‍යමානයි කියලා කියන්නේ ඒක සංස්කෘත දෙයක් නෙමෙයි, සකස් කර දෙයක් නෙමෙයි. හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් කළ දෙයක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා නම් සකස් කරපු දේ අනිත්‍යයි. නිවන ප්‍රත්‍යයෙන් සකස් කළ දෙයක් නෙමෙයි. ඒ නිසා නිර්වාණයෙහි අනිත්‍ය භවය දෙන්නේ නැහැ. ඒ නිසාම නිර්වාණයෙහි ජරා මරණය දෙන්නේ නැහැ. ජරා මරණ පෙනෙන්නේ ස්කන්ධයන්ගේ සහ ආයතනයන්ගේ. ඒ කියන්නේ සංකත ධර්මයන්ගේ. ජරා මරණ පෙනෙන්නේ ලෝකේ හටගන්න ධර්මයන්ගේ හේතු නිසා සකස් වෙන දේවල් වල. හේතු නිසා සකස් නොවෙනවා නම් සකස් නොවන දේ ජරා මරණ පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. පහනක් පත්තු වෙනකොට පහන පත්තු වෙන තැනක පත්තු වෙන පහන් දැල්ලේ නිවීම, එළිය අඩු වැඩි වීම මෙබඳු දේවල් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි පහන් දැල්ලේ පැනවීමක් නැති තැනක පහන් දැල්ලේ විද්‍යමාන ලක්ෂණ ගැන කතා කරනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සංකතය සහ අසංකතය කියන්නේ ඒ වගේ. එතකොට අසංකත ධාතුව තමයි නිවන. ඒ නිවන ගැඹුරුයි, හිතලේසියෙන් කෙනෙකුගේ බැසගන්නේ නැහැ, සැසඳෙන්නේ නැහැ. බැසගන්නේ නැත්තේ, සැසඳෙන්නේ නැත්තේ ලෝකයේ තුල එබඳු ආකාරයට පිහිටි මනසක් තිබෙන නිසාමයි. දැන් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නෙම භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව ගැඹුරින් කරුණු පහදා දෙනවා. භික්ෂුන් වහන්සේලා ඒට හිත නමාගෙන නිවැරදිව ශ්‍රවණය කරනවා. ඒ නිසා තමයි උදාන වාක්‍යයක් හැටියට දේශනා කරන්නේ. සතුට සිතින් කරන, සොම්නස් සිතකින් කරන සතුට වාක්‍යයක් වගේ උදාන වාක්‍ය කියන්නේ. එතකොට මේ උදාන වාක්‍යයක් දේශනා කරනවා. එතකොට නිවන පිළිබඳව, ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති සත්වයෝ මේක අහනකොට සන්ත්‍රාසයටපත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ තැති ගැනීමටපත් වෙනවා. ඒ ලෝක කිසිම දෙයක පැනවීමක් නැහැ. එහෙනම් මේ තියෙන ඔක්කොම නැති වෙලා යයිද මට? අතහැරෙන දේ තමයි පේන්නේ. තියෙන දේවල් වල නැතිවීම තමයි පේන්නේ. එතකොට ඒ පිළිබඳව බියක් තමයි ලෝකෙට හටගන්නේ. හැබැයි යථාර්ථ විදිහට මේ කාරණාව අවබෝධ කරගන්න නුවණැති සත්පුරුෂයෙක්ට පේනවා. සංකත ධාතුව තුල තියෙන කිසිම දුකක් මේ අසංකතය තුල පනවන්න පුළුවන් කමක් නැත්තේ. ඒ තුල අනන්ත අප්‍රමාණ සංසාර ගමනක සංසාර දුක් ප්‍රවාහයේම නිරුද්ධ වෙනවා වගේම ඒ තුල සියලු ආකාරයන්ගේ දුක්ඛ නිරෝධයම පනවන්නට පුළුවන්කම තිබෙනවා කියන්නේ. එනිසා ඔබ අප්‍රමාදීව උත්සාහවත් විය යුතුයි එබඳු වූ දුක්ඛ නිරෝධය සඳහා.
ඔබ අප්‍රමාදීව කටයුතු කළ යුතුයි ඒ දුක සියලු ආකාරයෙන් නැතිකොට එබඳු ආයතනයක් තුල වාසය කිරීම සඳහා ඔබ සියලු ආකාරයෙන් උත්සාහවත් විය යුතුයි සලායතන ධර්මයේම නිරෝධ කොට නිවැරදිව ඒ ආයතනයේ උපදවාගෙන වාසය කිරීම සඳහා ඒ සඳහාම මේ සියලු කුසලයන් ඔබට හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කල්පනා කරගන්න අවස්ථාවට අනුව අද දවසේදී මේ විදිහට සද්ධර්ම දේශනාව කරගෙන සද්ධර්ම දේශනා ශ්‍රවණය කරලා වටිනා කුසලයක් හැම කෙනෙක්ම සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගන්නට යෙදුණු මේ සියලුම කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල් දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාධනාතෙන් අනුමෝදන් ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනෙක්ම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අද දවසේදී පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා ගොතටුවේ විසූ තලාව පයින්දි කොළඹේ ආර්.එම්. දයාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ පරලෝකීය වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ මෑණියන්ටත් මේ වෙලාවේදී අප සියලුම දෙනා පුණ්‍යානුමෝදනා කරමු. මේ මෑණියන් ඇතුළු ඔබ සියලු දෙනා නමින් මේ පරලෝකීය යම් කිසි ඥාතිවරයෙක් ආදී පින් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් ලබත්වා ඒ සියලුම ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා හැම කෙනෙක්ම සාදු කියලා ඒ ඥාතිවරයාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ ඒ පින්වත් සෑම සිළු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම හේතුපනිශ්‍රේ වේවා. හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු වේවා. ඒ වගේම මේ අවස්ථාව මේ විදිහට සංවිධානය කරලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට කටයුතු සිදු කළ කසුන් මහත්මයාට අනුරාධපුරයට ඇතුළු පින්වත් දෙපළටත් මේ උතුම් කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට